අයිබෝන් සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන අපගේ YouTube වීඩියෝ මාලාවේ YouTube channel එකේ තවත් වැදගත් වීඩියෝවක් සමගින් අද අපි ඔබ හමු. විශේෂයෙන් ඔබ දන්නවා මේ දක්වා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නම් ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සහ න්‍යායාත්මක දැනුම සම්බන්ධයෙන් අපි ඔබත් සමග මේ වීඩියෝ පාඩම්මාලාව හරහා එකතු වෙලා දැනුම බෙදාගන්න ඉන්නවා. ඉතින් ඒකේ න්‍යායාත්මක වීඩියෝ යටතේ අපි විශේෂයෙන් පසුගිය දිනවල ඔබ සමග කතා කළා මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ අර මූලික සැකස්මට අඩංගු වෙලා තියෙන ප්‍රධාන විෂය පාඨයන් තුන ඔස්සේ විශේෂයෙන් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ යාන්ත්‍රික තාක්ෂණ වේදය සහ සිවිල් තාක්ෂණ වේදය කියන විෂයන් තුන සඳහා මේ තා වැදගත් වන ඉංජිනේරු ඇඳීමේ ඇඳීම සම්බන්ධයෙන් මේ ඉංජිනේරු ඇඳීමේ තව එක් ඉතාම වැදගත් මාතෘකාවක් වන ඍජුපක්ෂේපණ මූලධර්ම සම්බන්ධයෙන්. ඉතින් අද අපේ ඍජුපක්ෂේපණ මූලධර්ම වල අවසාන කොටසට තමයි අද ඇවිල්ලා ඉන්නේ. අද ඍජුපක්ෂේපණ මූලධර්ම යටතේ අපි මූලිකව කතා කළා ඍජුපක්ෂේපණ මූලධර්මය කියන්නේ මොකක්ද කියන හැඳින්වීම. ඊට පස්සේ ඍජුපක්ෂේපණ මූලධර්ම වල උපයෝගීතාව ගැන අපි හඳුන්වනවා. ඊට පස්සේ ඍජුපක්ෂේපණ මූලධර්ම යටතේ වැදගත් වෙන ප්‍රථම කෝණ ඍජුපක්ෂේපණ ගැන අපි කතා කළා. දෙවන කෝණ ඍජුපක්ෂේපණ ගැන අපි කතා කළා. ඊට පස්සේ පසුගිය දිනවල අපි අවසාන වශයෙන් කතා කරමින් සිටියේ ඍජුපක්ෂේපණ වලට අදාළ සංකේත සහ ඡේදීය වස්තු වල ප්‍රක්ෂේපිත පෙනුම් අඳින්නේ කොහොමද කියන එක අද අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබ සමග විශේෂයෙන් මේ විභාගය සඳහා ඉතාම වැදගත් විභාගයේ මෙන්න ප්‍රායෝගික ජීවිතය සඳහා ඉතාම වැදගත් මේ ඍජුපක්ෂේපණ වලට අදාළ ප්‍රක්ෂේපිත චිත්‍රවල මිනුමියවි. එතකොට මිනුමියවි නෙමෙයි අතන පාරිභාෂික වචනේ අපි මේක ඉංජිනේරු ඇඳීමේ හඳුන්වන්නේ මානයදීම කියලා. මානයදීම ඩිමෙන්ෂන්ස් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මානයදීමේ සම්මතයන් මොනවද? කොහොමද මේ සම්මතයන්ට අනුව නිවැරදිව ඍජුපක්ෂේපිත රූපයක් සඳහා මානය යොදන්නේ කියන එක අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේ ප්‍රසන්ටේෂන් එකත් උපයෝගී කරගෙන කොහොමද නිවැරදිව ඍජුපක්ෂේපිත රූප සටහන් සඳහා මානය යොදන්නේ කියන එක. ප්‍රක්ෂේපිත රූප සටහන් සඳහා ඉතාම වැදගත් වෙන මානය යෙදීම සම්බන්ධයෙන් මොකද හේතුව දෙන්නේ අපි ප්‍රථම කෝණ වේවා දෙවන කෝණ වේවා ඒ ක්‍රමයෙන් දෙකෙන් ඕනිම ක්‍රමයක ප්‍රක්ෂේපිත රූප සටහනක් අපේ කඩදාසියක ඇඳලා පස්සේ ඒ කඩදාසියක ඇඳපු ඒ නිර්මාණය ඩ්‍රෝවින් එකට මිනුම් ටික අපි නිවැරදිව ගන්න ඕනේ. මොකද හේතුව මේ මිනුම් අනුව තමයි ඒ වස්තුව මොකක්ද කියන්නේ නිෂ්පාදකයාට එහෙම නැත්නම් ඒක භාවිතා කරන පුද්ගලයාට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වස්තුව මොකක්ද මොන වගේ කැඩයකද මොන වගේ ප්‍රමාණයකද තියෙන්නේ කියන්නේ. උදාහරණයක් අපි ගත්තොත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරන එකක් නම් අපි කොච්චර නිවැරදිව අර රූප සටහන ඇඳලා ප්‍රථම කෝණ හෝ දෙවන කෝණ අනුව අපි 100%ක් නිවැරදිව රූප සටහන ඇඳලා නිවැරදි සම්මත ක්‍රමයේ දාන්න. ඒකට අදාළ මාන ටික අපිට දාන්න බැරි නම් මම හිතන්නේ අවසාන නිර්මාණය සමහර විට අර අපි අපේක්ෂා කරපු නිර්මාණය නොවෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයි ඉතාම වැදගත් මේ මාන කියන කොටස සම්මත මාන කියන එක. මොකද හේතුව මිනුම් දාන විවිධ ක්‍රම තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ විශේෂයෙන් මේ න්‍යායාත්මක කර්මයන්ටදී ඔබට විශේෂයෙන් විභාගය සඳහා වැදගත් වන අර විභාග දෙපාර්තමේන්තුව මගින් පිළිගන්න අර අන්තර්ජාතික සම්මත ක්‍රමවේදයට අනුව මාන යෙදීම සම්බන්ධ. මොකද හේතුව විභාගයේදී අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි සමහර අර ප්‍රදේශානුව ගුරු බෞද්ධ අධ්‍යාපනයෙන් හදාරලා තියෙන ආකාරය අනුව සමහර වෙලාවට ඔබ කියවන පොතපත අනුව අර ප්‍රාදේශීයව භාවිතා වෙන මිනුම් ක්‍රමවේද මාන යෝජන ක්‍රමවේද ගවඩ උගන්වලා තියෙනවා. හැබැයි විභාග දෙපාර්තමේන්තුව දුරේ විශේෂයෙන් පිළිතුරු පත්‍ර ඇගීමේ අර පළවෙනි වර්ෂයේ ඉඳලා මේ සඳහා සම්බන්ධ වෙච්ච නිසා අපි අත්දැකීමෙන් දාන දෙයක්. පිළිතුරු පත්‍ර ඇගීමේදී අර ප්‍රාදේශීය වශයෙන් භාවිතා වෙන ක්‍රමවේද වලට ඇත්තටම ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ මේ සම්මත මාන ටික සම්මත මාන යොදන ක්‍රමවේද ටික මම හිතන්නේ නිවැරදිව අවබෝධ කරගත්තොත් ප්‍රශ්න පත්‍රයේ සඳහන් විශාල ලකුණක් මේ ඔස්සේ ඔබට උපයන්න පුළුවන්. බොහොම පහසුයි. ඒක නිසා අපි බලමු කොහොමද මේ ඍජුපක්ෂීය පෙනුම් වලට සම්මත මාන යොදන්නේ කියන එක. ඍජුපක්ෂේපණ සඳහා මානයේදී මම කිව්වා ඉංග්‍රීසි වචනේ dimensions කියලා.
ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන මේ පාරිභාෂික වචන මතක තියාගන්න මේක උදාම වැදගත් වෙවි. ඔබගේ විභාගයට සහ විශේෂයෙන් ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මොකද හේතුව මේ දාර්ශනික විෂයන් වල පාරිභාෂික වචන විශේෂයෙන් ඉංග්‍රීසි වචන පාරිභාෂික වචන මතක තියෙනකොට ඔබට ඒ ඔස්සේ ගොඩාක් තොරතුරු ගවේෂණය කරන්න පහසු වෙනවා. ඉතින් ඒකත් ඔන්න මතකයේ තියාගන්න. ඒතකොට අපි බලමු මානවීය සම්බන්ධයේ විපක්ෂේපණ චිත්‍රයක් ඇඳීම සිදු කළ පමණින් ඒ නිරීක්ෂණයෙන් නිෂ්පාදකයාට අදාළ වස්තුව නිර්මාණය කළ නොහැක. ඔන්න අර මම කියපු කතාව. මොනවා හරි වස්තුවක් විමාන වස්තුවක් අරගෙන ඔන්න අපි අඳිනවනේ විමාන තලයේ අර්ධාසිය ප්‍රථම කෝණ වේවා දෙවන කෝණ වේවා ක්‍රමවේද දෙකකින් ඕනිම ක්‍රමයකට අපිට අඳින්න පුළුවන්. එතකොට ඒ වස්තුව ඇඳ පමණින් නිෂ්පාදකයාට එහෙම නැත්නම් නිරීක්ෂකයාට අවබෝධයක් ගන්න බෑ. ඒක නිෂ්පාදනය කරන්න බෑ. අර මුල් වස්තුව ඒ කියන්නේ අපි අඳින්න භාවිතා කරපු විමාන වස්තුවම ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට ආව නිෂ්පාදකයාට එළියට ගේන්න බැරි වෙන්න පුළුවන්. මොකද හේතුව අපි ඇඳලා තියෙනවා. හැබැයි මේ නිවැරදි ප්‍රමාණයට ගැලපෙන මිනුම් අපි දාලා නැත්නම් මොකද වෙන්නේ? ඇත්තටම අර ප්‍රොඩක්ට් එක මොකද වෙන්නේ? මුල් නිර්මාණයට වඩා අපේ ඩ්‍රොවින් එක බලාගෙන කරන නිර්මාණය මොකද වෙන්නේ? විකෘතියක් බවට පත් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඊටම වැදගත් දෙයක් තමයි මොකක්ද? නිවැරදිව මාන යෙදීම. ඒ සඳහා ප්‍රක්ෂේපණ චිත්‍ර මත ක්‍රමශීල පාන ඉතා නිවැරදි මිනුම් දක්වා තැබීම ඉතාමත් වැදගත්. අපිට කියනවා මේ කතාව. මොකද්ද? ඩ්‍රොවින් එක නිවැරදිව අඳින්න ඕනි. ප්‍රථම කෝණ හෝ දෙවන කෝණ අනුව ඊට අමතරව වැදගත්ම දේ මොකක්ද දුවේ? සම්මත අනුව නිවැරදි මානයේදී. පැහැදිලි නේද? මොකද හේතුව නිවැරදි මානයේදී නැත්නම් අපි කොච්චර නිවැරදිව ඇඳත් අවසාන නිෂ්පාදනය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙනම් ඔන්න ඔබට ඊටාම තහවුරු වෙන්නේ නැති මේ මානවල තියෙන වැදගත්කම. අපි බලමු එහෙනම් මේ සම්මත ක්‍රමවේද ටික මොනවද කියලා. මාන යෙදීමේ සම්මත ක්‍රමවේද හා වැදගත්කම. මොන ඊටාම වැදගත් ටිකක් අපි කතා කරා. ඒක නිසා විශේෂයෙන් මතක් කරනවා හොඳ අවධාරණයෙන් ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔබට මානසික මේ කරුණු බොහොම පහසුවෙන් નિરાයාසයෙන් කිසිම ආයාසයකින් තොරව ඔබේ දැනුමට මනසට මේ දේවල් ආවන්න ගන්න පුළුවන්. හරි. මාන යෙදීමේදී සියලුම මාන රේඛා සිහින් අඛණ්ඩ රේඛා වලින් සලකනු කළ යුතු අතර. ඔන්න එතකොට මාන යෙදීමේදී විශේෂයෙන් මේ ඩ්‍රොවින් ගැන කතා කරනකොට ඩ්‍රොවින් වල හැදින්නේ ඉංජිනේරු හැදින්නේ හැන්ඩ්‍රීම් අපි කතා කළා සම්මත රේඛා වර්ග ගැන දුවේ. ඔබට මතකයි. එතකොට මේ සම්මත රේඛා වර්ගවල මාන සඳහා භාවිතා කරන රේඛාව තමයි මොකක්ද? සිහින් අඛණ්ඩ රේඛා. පැහැදිලි නේද? අනිවාර්යෙන් ඩිමෙන්ෂන් දාන්න ඕනේ. මාන යොදන්න ඕනේ මොන රේඛාවෙන්ද? සිහින් අඛණ්ඩ රේඛාව. ඔන්න වැදගත් පළවෙනි කරුණ. මූලිකම කරුණ. සිහින් අඛණ්ඩ රේඛාවලින් සලකුණු කළ යුතු අතර මාන රේඛාව හා මනිනු ලබන රේඛාව අතර දුර මිලිමීටර 10ක් පවත්වා ගනිමින් මිනුම් රේඛාවට ලම්බව ආධාරක රේඛා නිර්මාණය කරගත යුතුය. එතකොට උදාහරණයක් ගන්නකො අපේ ඩ්‍රොවින් එකේ අපි හදවකෝ සමචතුරස්‍රයක් ඇඳගෙන දිග පළල මිලිමීටර 40 ගානේ අපි සමචතුරස්‍රයක් ඇඳුවා. එතකොට මේ සමචතුරස්‍රය අපි හිතමු පහළ තියෙන පාදයේ ඒ පහළ පාදයට යටින් අපිට ඕනේ මොකක්ද? මේකේ මිනුම් දාන්න. එතකොට අර පල්ලෙහා පාදයටම හේතු වෙන අපි මිනුම් දාන්නේ නැහැ. පල්ලෙහා පාදයට හේතු වෙන්නම අපි සිහින් අඛණ්ඩ රේඛාවේ මාන රේඛා අඳින්නේ නැහැ. එතකොට අපිට කියනවා මොකක්ද? මාන රේඛාව හා මනිනු ලබන රේඛාව. ඒ කියන්නේ අපේ අර වස්තුවේ තියෙන දාරය, පෙනෙන දාරයක් අපි ඇඳලා තියෙනවනේ. ඝන අඛණ්ඩ රේඛාවෙන් ඇඳපු රේඛාවක් තියෙනවා. ඒ රේඛාවේ ඉඳලා මිලිමීටර කොච්චර දුරකින්ද මාන රේඛාව පිටිපවන්න ඕනි? මිලිමීටර 10ක දුරකින්. පැහැදිලි නේද? ඒ කියන්නේ අපේ ප්‍රධාන රේඛාවේ ඉඳලා අපි ඇඳපු රූපේ ප්‍රධාන රේඛාවේ ඉඳලා සෙන්ටිමීටර 1 දුරකින් තමයි අපි ඊට අදාළ මාන රේඛාව අඳින්න ඕනි. මොන රේඛා වර්ගයෙන්ද? සිහින් අඛණ්ඩ රේඛාව. පැහැදිලි නේද? එතකොට මිලිමීටර 10ක් දුරින් ඒ කියන්නේ සෙන්ටිමීටරයක් දුරින් මිනුම් රේඛාවට ලම්බක ආධාරක රේඛා නිර්මාණය කර ගන්න ඕනේ. එතකොට මිනුම් රේඛාවට ලම්බකව ආධාරක රේඛා දෙකක් ගන්නවා. මේ රේඛා දෙක කොච්චර දිග වෙන්න ඕනේ? මිලිමීටර 10යි
එතකොට මිනුම් රේඛාව සහ අර ප්‍රධාන රේඛාව අතර පරතරයක් මිලිමීටර් 10යි. අර ආධාරක රේඛාව විශේෂයෙන් මෙතන නිර්මාණය කරගන්න ලම්බක ආධාරක රේඛාවල දිග මිලිමීටර් 9යි. පැහැදිලි නේද? එතකොට අදාළ ප්‍රධාන රේඛාවේ ඉඳලා මාන රේඛාවේ මේ ආධාරක රේඛාවේ අවසාන ලක්ෂ්‍ය දක්වා සම්පූර්ණ දිග කීයද? මිලිමීටර් 10ක් වෙනවා. ආධාරක රේඛාව මිලිමීටර් 9යි. පැහැදිලි නේද ඔය පුතේ? ආධාරක රේඛාව මිලිමීටර් 9යි. ඒ කියන්නේ ප්‍රධාන රේඛාව සහ මාන ආධාරක රේඛාව අතර මිලිමීටර් 1ක ગેප් එකක් අපි තියෙනවා. කිසිම වෙලාවක සුවේ පුතේ මාන ආධාරක රේඛා ප්‍රධාන රේඛාව වලට අපි සම්බන්ධ කරලා අඳින්නේ නැහැ. මොකද හේතුව එහෙම නැද්දොත් වැරදි. අනිවාර්යෙන් මිලිමීටර් 1ක ગેප් එකක් තියන්න ඕනේ. ඔබට මේ රූප සටහන් එක කතා කරද්දී මේක බොහොම හොඳින් පැහැදිලි වෙයි. දැන් ඔන්න ඔබට මම සාමාන්‍යයෙන් මේ කට වචනයෙන් කියන්නේ. බලන්න. එතකොට අපිට කියනවා ආධාරක රේඛා පරතරය අර මම කියවා චූටි ગેප් එක මිලිමීටර් 1යි. ආධාරක රේඛාවල දිග මිලිමීටර් 9යි. එතකොට සම්පූර්ණ ગેප් එක එනවා මිලිමීටර් කීයක්ද? මිලිමීටර් 10ක්. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 1ක්. ඔන්න ඔබට පේනවා. දැන් අර මම කියපු එක මේකෙන් බලන්න. දැන් මේ දම් පාටින් සේයා කරලා තියෙන අපේ ප්‍රධාන රේඛාව මොකද කළු පාටින් ගත්තොත් පේන්නේ නැති හින්දා මේ දම් පාටින් රේඛා කරලා තියෙන මෙන්න මේ ඍජුකෝණාශ්‍රයට තමයි මිනුම් දාලා. එතකොට මේ ඍජුකෝණාශ්‍රයට ඔයගලන්ට පේනවා මේ දාලා තියෙන්නේ සිරස් මිනුම. සිරස් මිනුමක් දාලා තියෙන්නේ මෙන්න මෙතන මේ කහ පාටින් තියෙන ඔයගලන්ට පේනවා. මේ කහ පාටින් තියෙන ලයින් එක තමයි මොකක්ද? මාන ආධාරක රේඛා. මේ තියෙන්නේ මාන රේඛා. පැහැදිලි නේද? එතකොට මේ මාන ආධාරක රේඛා දෙකක් නිර්මාණය කරලා තියෙනවා කොහොමද? මේ රේඛාවට ඒ කියන්නේ අපි අපේ තියෙන ප්‍රධාන රේඛාවට ලම්බව. පැහැදිලි නේද පුතේ? එතකොට ඔයගලන්ට පේනවා මේ මාන ආධාරක රේඛාව මේ ප්‍රධාන රේඛාවට ස්පර්ශ වෙලා නැහැ. එතන පොඩි ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක තමයි මම කිව්වේ කොච්චරද? මිලිමීටර එකක්. එතකොට ગેප් එක මිලිමීටර 1යි. මාන ආධාරක රේඛාවේ දිග මෙන්න මෙතන ඉඳලා මෙතනට මිලිමීටර 9යි. එතකොට ප්‍රධාන රේඛාව ඉඳලා මේ මාන රේඛාවේ මාන ආධාරක රේඛාවේ අවසාන ලක්ෂ්‍ය දක්වා සම්පූර්ණ දිග වෙනවා කොච්චරද? රේඛාව 9යි ગેප් එක 1යි සම්පූර්ණ දිග මිලිමීටර් 10යි. පැහැදිලි නේද පුතේ? කිසිම වෙලාවක මේ ප්‍රධාන රේඛාව වලට මාන ආධාරක රේඛා හේතු කරලා අපි අඳින්නේ නැහැ. මොන එහෙනම් ඔන්න පළවෙනි කරුණ වැදගත්ම කරුණ. ඊට පස්සේ මේ රේඛා බලන්නකො. මේ තියෙන මාන රේඛා දාලා තියෙන ප්‍රධාන රේඛාව වලට වඩා ඝනකම අඩු වෙනවා. පැහැදිලි නේද? ප්‍රධාන රේඛා තියෙන්නේ ඝන අඛණ්ඩ රේඛාවේ, මාන රේඛා තියෙන්නේ සිහින අඛණ්ඩ රේඛාව. පැහැදිලි නේද පුතේ? නොදි මතක තියාගන්න. අපි තව එකක් බලමු. මෙන්න තිරස්මානයක් දාලා තියෙනවා බලන්නකො සමචතුරස්‍රයක් තියෙනවා. තිරස්මානයක් තියෙනවා බලන්න ඒකේ මේ ප්‍රධාන රේඛාවන්ට මාන රේඛාව කොයි වෙලාවකවත් ගැවිලා නැහැ මෙතන ગેප් එකක් තියෙනවා. ඔයගලන්ට මේ පහසුවෙන් බලන්න ඕන ඉන්න තමයි කහ පාට වර්ණයෙන් දාලා තියෙන්නේ. එතකොට මේකෙත් ඔයගලන්ට පේනවා ප්‍රධාන රේඛාවේ ඉඳලා මාන ආධාරක රේඛාවේ අවසාන ලක්ෂ්‍ය දක්වා සම්පූර්ණ දිග කොච්චරද? මිලිමීටර් 10යි. ગેප් එක මිලිමීටර් 1යි. රේඛාවේ දිග මිලිමීටර් 9යි. සම්පූර්ණ දිග එතකොට එනවා මිලිමීටර් 10යි. දැන් ඔන්න බලන්න තවත් වස්තුවකට මාන දාලා තියෙනවා. අපිට පංචාස්ත්‍රයකට මාන දාලා තියෙනවා තිරස්මානය. ඒකෙත් බලන්න මේ ප්‍රධාන රේඛාවල ඉඳලා මිලිමීටර් 1ක ગેප් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මාන ආධාරක රේඛා නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ප්‍රධාන රේඛාවේ ඉඳලා මාන ආධාරක රේඛාවේ මෙන්න මේ අවසානයේ දක්වා සම්පූර්ණ දිග මිලිමීටර් 10යි. පැහැදිලි නේද? එතකොට වැදගත්ම දේ තමයි මාන ආධාරක රේඛාවේ දිග, ප්‍රධාන රේඛාව සහ මාන ආධාරක රේඛාව අතර තියෙන පරතරය. ඊට පස්සේ මේකේ භාවිතාව මාන රේඛා සඳහා භාවිතාව වන රේඛා වර්ගය. දෙවෙනි කාරණාව අපි බලමු. දෙවෙනි කාරණාව. සියලුම තිරස්මාන මාන රේඛාව මත තිරස්මාන තිරසට සියලුම තිරස්මාන මාන රේඛාව මත. ඒ කියන්නේ හැම වෙලෙම තිරස්මානයක් දානවා නම් ඒ මානය දාන්න ඕනේ කාට උඩින්ද? මාන රේඛාවට උඩින්. ඒ කියන්නේ මාන රේඛාව මත තමයි ලියන්නේ. තිරස්මාන. සියලුම සිරස්මාන මාන රේඛාවට වම් පස්සේ. සිරස්මාන ඉහළට තියෙන. සිරස්මාන අපි දාන්න ඕනේ කොහෙද? මාන රේඛාවට වම් පැත්ත. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් මම මේ පැත්ත හැරිලා ඉන්නේ. සිරස්මානයක් දානවා නම් මේ විදිහට.
එතකොට මාන රේඛාව වම්පසින් කියන්නේ හැම වෙලේම කොහෙන්ද? මාන රේඛාවට ඇතුළු පැත්තෙන් තමයි වැටෙන්නේ. ඒක අපි බලමු. මේ රූප සටහනත් එක්ක ඔබට බොහොම පැහැදිලි කරගන්න හැකි රූප සටහන් එක්ක. පැහැදිලි නේද? තිරස්මාන මාන රේඛාව මත සිරස්මාන මාන රේඛාවට වම්පසින් යොදන්න ඕනේ. එමෙන්න මාන යෙදීමේදී සියලුම මිනුම් එකම සම්මත ඒකකයන්ගෙන් දී ඇති වේ. මාන සඳහා ඒකකය නොලියනු ලබයි. ඔන්න ඔබත් ඉතා වැදගත්. ගොඩක් වෙලාවට මේකට ඔබට මේ උසස් පෙළ විෂය නිර්දේශයේදී මිලිමීටර වලින් තමයි ඩිමෙන්ෂන් දෙන්නේ, මාන දෙන්නේ. පැහැදිලි නේද? එතකොට සියලුම මිනුම් මිලිමීටර අපිට ප්‍රශ්නෙම කියනවා. පහත රූප සටහනේ සියලුම මිනුම් මිලිමීටර වලින් ලබා දී ඇත. එතකොට සියලුම මිනුම් මිලිමීටර නම් අපි මාන දානකොට මිලිමීටර කියලා හැමතැනම ලියන්න ඕනේද? ඕනේ නැහැ. උදාහරණයක් ගන්නකො අපි ගත්තොත් ත්‍රිකෝණාශ්‍රයක් ගන්නකො මිලිමීටර 40 20 කියලා. එතකොට අපි තිරස්මානය දානවා කීයද? 40යි කියලා. එතකොට අපි දන්නවා මේක මිලිමීටර වලින්. තිරස්මානය දානවා 20යි කියලා. එතකොට ඒක මොනවද? මිලිමීටර වලින්. තිරස්මාන දානකොට කිසිම තැනක එකම මිනුම් නම් අපි කිසිම තැනක මිලිමීටර, සෙන්ටිමීටර, අඩි, අඟල් ඔය ලියන්න ඕනේ. මේ සංකේත ලියන්න ඕනේ. මොකද ඩ්‍රෝවින් එකේ අදාළ විස්තරය දක්වලා තියෙනවා මේ සියලු මිනුම් මොනවද? මිලිමීටර වලින්. එහෙනම් මොන වැදගත් වෙනවා? වැදගත්ම කරුණු තුනක් දෙකක් කියනවා මෙතන මොකද්ද? සියලුම තිරස්මාන මාන රේඛාව මත සියලුම සිරස්මාන මාන රේඛාවට වම්පසින් සියලුම මාන එකම සම්මත ඒකකයෙන් නම් ඒ ඒකකේ ලියන්න ඕනේ. ඒ ඒකකේ ලියන්න අවශ්‍ය නැහැ. සංඛ්‍යාත්මක අගය ලියපුවාම ඊටාම ප්‍රමාණවත්. හරි නේද? දැන් බලමු අපි ඒක. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා මිලිමීටර 50 30. දැන් ඔයගලන්ට පේනවා මේ කියන කරුණු ටික මේ තියෙන්නේ තිරස්මානය. පැහැදිලි නේද? තිරස්මානයක් තියෙන්නේ. තිරස්මානය ලියලා තියෙන්නේ කොහෙද දුවේ? මාන රේඛාවට ඉහළින්. හරි නේද? මාන රේඛාව මත කොහෙද? මේ කොනේද? මේ පැත්තේ කොනේද? නෑ මාන රේඛාවේ කොහෙද? හරි මැද්දට වෙන්නේ. එතකොට අර අපි කියන්නේ ෆිනිෂ් එක හොඳයි කියලා. නේද? හොඳට ෆිනිෂින් තියෙනවා ඒක. දැන් උදාහරණයක් ගන්නකො බාස්තුනෑ කෙනෙකුත් තීන්ත ගන්නවා අපිත් තීන්ත ගන්නවා. නේද? සමහරලාට අපි පළවෙනි සැරේට කියනකො තීන්ත ගන්නනේ බාස්තුනෑ අත්දැකීමෙන් වැඩ කළා හොඳට තීන්ත ගාලා හුරුයි. එතකොට අපි තීන්ත ගාපු එකයි බාස්තුනෑ තීන්ත ගාපු එකයි දෙකම තීන්ත ගෑම වුණා. මොකද වෙන්නේ? අර බාස්තුනෑ තීන්ත ගාපු එකේ සමහරලාට නිමාව මොකද වෙන්නේ? අපි ගාපු එකට වඩා බොහොම වැඩි. මොකද අපි පළවෙනි අත්දැකීම තමයි මේ තීන්ත ගාලා තියෙන්නේ. බාස්තුනෑ නෙමෙයි ඊට වඩා අත්දැකීම් ලැබලා. ඉතින් සමහරලාට අවසනාවට ඔක කෙනෙක්වත් වෙන වෙලාවක් තියෙනවා නේද? ඒක වෙනම කතාවක්. අපි ඒක පස්සේ කතා කරමු. එතකොට ඔන්න තිරස්මානය යොදලා තියෙනවා කොහෙද? තිරස්මානය යොදලා තියෙනවා මාන රේඛාව මත. මේ පැත්තේ දාලා තියෙනවා මෙන්න බලන්න සිරස්මානය. මේ තියෙන්නේ සිරස්මානය. සිරස්මානයේ හැම වෙලේම අපි කිව්වා මාන රේඛාවට කොහෙන්ද දුවේ පුතේ? වම්පස්සේ. ඔන්නවා විශේෂයෙන් මතක තියාගන්න. විශේෂයෙන් මේ තිරස්මාන හැම වෙලේම මාන රේඛාව මතමයි සිරස්මාන වම්පස්සේ. මේක තමයි විභාග දෙපාර්තමේන්තුව මගින් පිළිගන්න සම්මතය දුවේ. සමහරලාට ගුරුකුල අනුව උගන්වන්න පුළුවන්. ඔබේ ගුරුවරු එහෙම නැත්නම් ඔබට දැනුම ලබා දෙන උපකාරක පන්තිවල ගුරුවරු සමහර වෙලාවට සිරස්මාන ගැටලුවක් නැහැ වමෙන් දකුණෙන් දෙපැත්තෙන්ම. එහෙම භාවිතා කරන්න එපා. සිරස්මාන හැම වෙලේම වම්පසින් ලියන්න. එතකොට ඒක පැත්තකට හුරු වුණා මේ සම්මත ක්‍රමවේදයට හුරු වුණා. ඊට පස්සේ ඔබට කවදාවත් වර්ධින්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න. තිරස්මාන හැම වෙලේම මාන රේඛාව මත සිරස්මාන මාන රේඛාවට වම්පසින්. අපි තව රූප සටහනක් බලමු. මේකෙත් බලන්න. මේ තිරස්මානයේ මාන රේඛාව මත මෙන්න තියෙනවා මේ පහළින් තිරස්මානයක් දාලා මේ ඔයගලන්ට මේ A මිනිමම ඩිමෙන්ෂන් එක මෙතන දීලා තියෙනවා. මේ විදිහට දාන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට මේ ඩිමෙන්ෂන් එක දාන විදිහට දෙන්නන්නයි මම මේ දාලා තියෙන්නේ. ඒතකොට මෙතනත් මාන රේඛාව මත තියෙන්නේ. මෙතනත් මොකද වෙන්නේ? මාන රේඛාව මත. දැන් මේක පහළින් ලියුවොත් සම්මතයට ගැලපෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒතකොට අනිවාර්යෙන් තිරස්මාන මාන රේඛාව මත සිරස්මාන මාන රේඛාවට වම්පසින් දැන් මෙතන පේනවා ඔයගලන්ට දැන් මෙතන මිනුම දාපට වඩා මෙතන මිනුම වෙනකොට වෙනස්. එතකොට මෙතන මාන රේඛාවට කොහෙන්ද දාලා තියෙන්නේ? වම්පසින්. පැහැදිලි නේද? තව එකක් බලන්න. මේ තව එකක් දීලා තියෙන්නේ. දැන් මේක උන ආනත මිනුමක් දාන්නත් පුළුවන්. මේ ආනත දිග කීයද කියලා මේක කෙලින්ම දෙයක් තියෙන්නේ. ඍජු දිග. ඒක නිසා බලන්න මේ තිරස්මානයේ මාන රේඛාව මත සිරස්මානයේ මාන රේඛාවට වම්පසින්. ඔන්න එහෙනම් ඉතාම වැදගත් කරුණු ටිකක් අපි ඉගෙන ගත්තා. ඊගාව කරුණ අපි බලමු.
මාන යෙදීමට යොදා ගන්නා මාන රේඛාවට යොදන ඊහිසේ දිග. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන දැන් මේ කලින් එකේ රූප සටහනේ මම පැහැදිලි කරනවා මෙතන තියෙනවා ඊතලය. පැහැදිලි නේද? ওই ඊතල දෙකක් දෙපැත්තේ තියෙනවා. මේ මාන ආධාරක රේඛා දෙක තමයි දෙපැත්තේ තියෙන්නේ. මාන ආධාරක රේඛා දෙකට අපි ගහලා තියෙනවා කවුද? මාන රේඛාව. මේ මාන රේඛාව අවසන් වෙන්නේ. මාන රේඛාවයි මාන ආධාරක රේඛාවයි එක දිග ස්පර්ශ වෙන්නේ කාගෙන්ද? ඊහිස් දෙකකින්. එතකොට ඔන්න ඔය ඊහිසේ දිග මිලිමීටර කීයක් වෙන්නේ? මිලිමීටර 3ක් වෙන්න ඕන. ඔක සාමාන්‍යයෙන් අර මිලිමීටර ගණන් මැන මාදින්න එපා. ගොඩාක් ලොකු ඊතල දාන්න එපා. සමහර වෙලාවට ඩ්‍රෝවින් වල විභාග ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු පත්‍ර ඇගීම් වලදී අපි දකින දෙයක් තමයි දැන් අපි හිතමුකෝ මෙන්න ඩිමෙන්ෂන් එක. මෙන්න මේ හරිය ඉඳන් ඊතලෙ. නේද? රේඛාව අපි හිතමුකෝ දිග මිලිමීටර 30යි කියලා. මිලිමීටර 15ක් මොකද කරලා තියෙන්නේ ඊතලෙට? දෙපැත්තේ මිලිමීටර 15 15 ගත්තාම ඩිමෙන්ෂන් පේනවද? ඩිමෙන්ෂන් පේන්නේ අර රූපේ පේන්නේ නෑ මොකද්ද පේන්නේ? ලොකු ඊතල දෙකක්. ඉතින් ඉක්ම කරන්න එපා. සම්පූර්ණ ඊහිසේ දිග මිලිමීටර 3යි. අනිත් එක තමයි මේ ඊහිස සේයා කරලා තියෙන්නේ. හැචින් කරලා තියෙන්නේ. ඊගාවට එහි කෝණය. මේකේ කෝණය කොච්චර වෙන්නේ? අංශක 30ක් වෙන්න ඕනේ. මේවා අර පොතේ සම්මතයන් ඉතින් විභාගෙදී විශේෂයෙන්ම උසස් පෙළ නිසා උසස් පෙළ විභාග අපේක්ෂකයන් නිසා මේ සම්මතයන් 100%ක්ම සමහර ඒවා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සම්මත ඉගෙන ගන්න. ඒවා ජීවිතේට එකතු කරගන්න. එතකොට මම හිතන්නේ ඔබට උසස් අධ්‍යාපනයේදී ඔබ කොහේද යන්නේ මේක භාවිතා කරනකොට ඒ සම්මත අනුව ඉබේම ඔබේ ඩ්‍රෝවින් එකට අදාළ ඩිමෙන්ෂන් යෙදෙන. එතකොට ඊහිසේ කෝණයේ අංශක 30ක් වෙන්න ඕනි. ඊහිස ඇතුළත වර්ණ කරන්න ඕනි. නිකන් ඊතලයක් කියන්න බෑ. ඊහිස ඇතුළේ මොකද වෙන්න ඕනි? සේයා වෙන්න ඕනි. දැන් මේ ඔයගලන්ට පේනවා මේ ඔක්කොම හැචින් වෙලා තියෙන්නේ. සේයා වෙලා තියෙන්නේ. බලන්න රූප සටහන මේ සම්පූර්ණ කෝණේ මෙතන ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් අංශක 15යි මේ පැත්තෙන් අංශක 15යි. ඒ කියන්නේ සම්පූර්ණ කෝණයේ අංශක 30යි. ඊහිසේ දිග මිලිමීටර කීයද? මිලිමීටර 3යි. ඊගාව කරුණු මිනුමගේ මිලිමීටර 10ට වඩා කුඩා අවස්ථාවල. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි අඳපු වස්තුවේ දිග හෝ පළල මිලිමීටර 10ට වඩා අඩුයි. මිලිමීටර 10ට වඩා අඩු කියන්නේ සෙන්ටිමීටරයට වඩා අඩු. දැන් මොකද කරන්නේ? දැන් සෙන්ටිමීටරයට වඩා අඩු තැනක මාන ආධාරක රේඛා දෙකක් ගහලා මාන රේඛාව ගහලා ඊතලක් දාලා ඒක මැද්ද ඉලක්කම කුල් ලියුවොත් මොකද වෙන්නේ? ඇත්තටම පැහැදිලි නෑ. අන්න ඒ වගේ වෙලාවකට කරන දේ තමයි දැන් කියන්නේ. බලන්න. මිනුමගේ මිලිමීටර 10ට වඩා අඩු අවස්ථාවලදී ඊතලය ආධාරක රේඛාවෙන් පිටතට අන්න කලින් මිලිමීටර 10ට වඩා වැඩි නම් අපි මොකද කළේ? මාන ආධාරක රේඛා දෙක ඇතුලේ තමයි ඊතල දෙක දැනෙන්නේ. මිලිමීටර 10ට වඩා ඒ කියන්නේ සෙන්ටිමීටරයට වඩා අපේ අදාළ ප්‍රධාන වස්තුවේ රේඛාවේ දිග අඩුයි. මිලිමීටර 9ක් 8ක් ඒ වගේ වුණොත් අපිට කරන්න පුළුවන් මොකක්ද? මාන ආධාරක රේඛා දෙක දෙපසින් ඊතල දෙක දාන්න පුළුවන්. ඇතුළට ගන්නේ නැතුව අපි උපසරණත් එක්ක බලමු. රේඛාවෙන් පිටතද මිනුම් අගේ මිනුම් රේඛාව මතද අගේ දානවා. ඊතල දෙක දෙපැත්තට ගත්තා. අගේ මිනුම් රේඛාව මත දැන් උඩද දැන් මේ උඩේ මිනුම් රේඛාව මත අගයන් ගැනීමට නොහැකි වේ. රේඛාවෙන් පිටතට ඊහිස මත ලිවිය යුතුයි. ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො මිලිමීටර 5යි තියෙන්නේ කියලා. මිලිමීටර 5ක් ඇතුලේ අපිට ඉලක්කමක් ලියා ගන්න බැරි නම් අපි මොකද කරන්නේ? අර මාන ආධාරක රේඛාවෙන් ඉඳලා දෙපසට ඊතල දෙකක් දැම්මොත් අන්නේ ඊතල දෙක මත අපිට ලියන්න පුළුවන්. ඊතල දෙකෙන් එකක් මත ලියන්න පුළුවන්. අගේ කීයද කියලා. ඒක ගැටලුවක් නෑ. උපසරණයක් එක්කම බලමු පැහැදිලි වෙයි. දැන් මෙන්න උදාහරණයක් බලන්න. මේ මිලිමීටර 3යි. මෙන්න මෙතන ඉඳලා මෙතන මේ තියෙන මාන ආධාරක රේඛාව. ඔයගලන්ට පේනවා මෙතන මිලිමීටර 3යි. එතකොට ඊතල දෙක කොහෙන්ද දාලා තියෙන්නේ? ඇතුලේ නෙමෙයි තියෙන්නේ. මේ මාන රේඛාව ඇතුලේ නෙමෙයි තියෙන්නේ මාන ආධාරක රේඛා දෙකට දෙපසින් ඊතල. එතකොට දැන් මේ ඇතුලේ මිලිමීටර 3 ලියන්න බැරි හින්දා මොකද කරලා තියෙන්නේ? මේ දකුණු පැත්තේ ඊතලයේ මත ලියලා තියෙනවා මිලිමීටර 3යි කියලා. දැන් මේ තව එකක් මිලිමීටර 6යි. මේ තියෙන මාන ආධාරක රේඛා දෙක ඊට පස්සේ මේ දෙපැත්තෙන් ඔයගලන්ට පේනවා ඊහිස් දෙක දාලා තියෙනවා. දෙපැත්තෙන් ඊහිස් දෙක දාලා මොකද කරලා තියෙන්නේ? මාන ආධාරක රේඛා දෙක අතර ලියලා තියෙනවා කවුද? මිලිමීටර 6 කියන එක. මොන අපි කතා කරමු හතරවෙනි ක්‍රමවේදය. පස්වෙනි ක්‍රමවේදය. වස්තුවක පළමු මාන රේඛාව වස්තුවේ ධාරයේ සිට මිලිමීටර 10ක් 10කින් පිහිටවිය යුතු අතර
ඊට සම්බන්ධ වන අනිත් මිනුම් රේඛාවල දුර මිලිමීටර 7න් 7ට විය යුතුයි. දැන් උදාහරණයක් ගන්නකො එකම වස්තුවේ. එකම වස්තුවේ අපි හිතමුකෝ පල්ලෙහා පැත්තේ අපි තිරස්මාන දානවා. මේ වස්තුවේ අපි හිතමුකෝ කොටස් වෙන් වෙලා තියෙන්නේ කියලා. එතකොට පළවෙනි මානය දාන්නේ ප්‍රධාන රේඛාවේ ඉඳලා මිලිමීටර 10ක් දුරේ. ඊට පස්සේ දෙවෙනි මානය දාන්නේ අර පළවෙනි මාන රේඛාවේ ඉඳලා මිලිමීටර ආපහු 10ක් දුරින් නෙමෙයි. පැහැදිලි නේද? පළවෙනි මානයයි වස්තුවේ ප්‍රධාන රේඛාවයි අතර ગેප් එක මිලිමීටර 10යි. ඊට පස්සේ පළවෙනි මානය සහ දෙවෙනි මානය අතර දුර මිලිමීටර 10 නෙමෙයි. ඊට පස්සේ වෙන්නේ කීයද? මිලිමීටර 7යි. ඒ කියන්නේ ප්‍රධාන රේඛාවේ ඉඳලා දෙවෙනි මානයේ අවසාන ලක්ෂයට මැන්නොත් සම්පූර්ණ ગેප් එක කීයද? 10යි 10යි 20 නෙමෙයි කීයද? 10යි 7යි 17යි. පැහැදිලි නේද? ඊට පස්සේ දෙවෙනි එකේ ඉඳලා තව තුන්වෙනි මානයකුත් දානවා. පල්ලෙහාට මොකද වෙන්නේ? අර දෙවෙනි මානයේ අවසාන ලක්ෂයේ ඉඳලා ආයි මිලිමීටර් 7කින්. පැහැදිලි නේද? බලමු රූප සටහනක් එක්ක. මිලිමීටර 7න් 7ට පිහිටුවේ යුතුය. එමෙන්න අනුක්‍රමිකව මිනුම් පිහිටවන කුඩාම මිනුමේ සිට විශාල මිනුම දක්වා පිහිටවිය යුතුය. අනුක්‍රමිකව කියන්නේ කුඩා මිනුමේ සිටලා මිනුම් කීපයක් අපි දානවා කියන්නේ. එකම මාන රේඛා ආශ්‍රිතව මිනුම් කීපයක් දානවා නම් මොකද කරන්නේ? කුඩාම මිනුමේ ඉඳලා විශාල මිනුම දක්වා තමයි දාන්න ඕනේ. රූප සටහන බැලුවහම පැහැදිලි වෙයි. දැන් මේක බලන්න. එන්න අපේ වස්තුව. මේ නිල් පාටින් ඔයගලන්ට දක්වලා තියෙනවා මේ අර මම කිව්වේ. මේ වගේ අර කොටස් වෙන් වෙච්ච වස්තුවක් තමයි තියෙන්නේ. එතකොට බලන්න මේ ප්‍රධාන රේඛාවේ ඉඳලා පළවෙනි මානය. පළවෙනි මිනුම් රේඛාව. මෙතන අපේ පළවෙනි මිනුම් රේඛාව තියෙනවා ඒක කියන මිලිමීටර 10යි. ඊට පස්සේ ඒ මිනුම් රේඛාවේ ඉඳලා දෙවෙනි මිනුම් රේඛාවට දුර කීයද? ગેප් එක මිලිමීටර 7යි. දෙවෙනි එකේ ඉඳලා තුන්වෙනි එකට ગેප් එක මිලිමීටර 7යි. පැහැදිලි නේද? එතකොට මෙතන හොඳට පේනවා ඔයගලන්ට මේ ප්‍රධාන රේඛාවේ ඉඳලා පළවෙනි මිනුම් රේඛාවට විතරයි මිලිමීටර 10ක ગેප් එකක්. ඊට පස්සේ එන සියලුම මිනුම් රේඛාවලට මිලිමීටර කීයද? 7න් 7. මේ අනුක්‍රමික මාන. ඔයගලන්ට පේනවා මේ අනුක්‍රමික මාන දාලා තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේක ඊගාවට දෙවෙනි කරුණත් මෙතන මම විස්තර කරා. මෙන්න මේක තමයි කුඩාම මිනුම. පැහැදිලි නේද? එතකොට පළවෙනියෙන්ම දක්වලා තියෙන්නේ මේකේ කවුද? කුඩාම මිනුම. දෙවෙනියට ඊට වඩා පොඩ්ඩක් විශාල මිනුම. තුන්වෙනියට විශාලත්වයෙන් වැඩිම මාන. පැහැදිලිද? ඔන්න සම්මතය. බැරි වෙලා හරි ඔයගලන්ට ඔක පැත්ත මාරුනොත් මොකද වෙන්නේ? අර අපි සම්මත ක්‍රමවේදයේ උල්ලංඝනය කළා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න. එතකොට අනුක්‍රමික මිනුම් දානකොට මේ අනුක්‍රමික මිනුම් මේ තියෙන අනුක්‍රමික මිනුම් දානකොට අනිවාර්යෙන් කුඩාම මිනුමේ සිට විශාල මිනුම දක්වා ක්‍රමානුකූලව අනුක්‍රමිකව දක්වන්න ඕනේ. මෙන්න නම් එකක් පැහැදිලි. ඊගාව කරුණ 6 වෙනි සම්මත කරුණ සම්මිතික වස්තුවල මධ්‍ය රේඛා. සමමිතික වස්තුවන උදාහරණයක් සමමිතික ත්‍රිකෝණාංශයක් ගන්න. සම්මිතික අක්ෂ තියෙනවා. එතකොට ඔන්න සම්මිතික වස්තුවල මධ්‍ය රේඛා ඒ කියන්නේ සම්මිතික අක්ෂ සිහින් දාම රේඛාවෙන් ඇඳිය යුතුයි. ඒතකොට රේඛාවක් ගැන කතා කරනකොට මම කතා කළා සිහින් දාම රේඛාව සම්මිතික අක්ෂ අඳින්නේ සිහින් දාම රේඛාවෙන්. එම වස්තුවල මාන රේඛාව මධ්‍ය රේඛාවෙන් දෙපසට සමමිතික වන ලෙස ඇඳිය යුතුයි. එතකොට සමමිතික අක්ෂ තියෙන වස්තුවකට මාන රේඛා දානවා. මේ මාන රේඛා අර මධ්‍ය රේඛාවට සමමිතිකව ගානට දෙපැත්තට බෙද යන විදිහට දාන්න ඕනේ. එක පැත්තකට විතරක් දාලා අපි උදාහරණයක් ගමුකෝ මිලිමීටර 5යි 5යි සමමිතික අක්ෂයෙන් බෙදෙනවායි කියමු. එක පැත්තක ඩිමෙන්ෂන් එක දාලා තියන්න බෑ. ඒකෝර සම්පූර්ණ දිග මිලිමීටර 10ක්. මිලිමීටර 5යි කියලා ඩිමෙන්ෂන් දාලා තියන්න බෑ. බැලන්ස් වෙන්න අපි දාන්න ඕනේ. රූප සමානෙම බලන්න. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන දැන් මේ වස්තුව සම්මිතික අක්ෂය තමයි මෙන්න මේ මැදේ තියෙන්නේ. එතකොට මේකට භාවිතා කරලා තියෙනවා කවුද? සිහින් දාම රේඛාව. ඔයගලන්ට මතකයි මම කිව්වා දිගේරයි කෙටිරයි. දිගේරයි කෙටිරයි. දැන් මේකේ කෙටිර පේන්නේ තිතක් වගේ. වර්ගව වටහා ගන්න එපා. සිහින් දාම රේඛාව අර ගුරුකුල වල උගන්වනවා. සමහර ගුරුබාතුන් ඉගෙනගෙන තියෙන එහෙම නැත්නම් ඔබගේ පුතාන පන්තියකට සම්බන්ධ වෙන්නේ ගුරුබාතුන් ඉගෙනගෙන තියෙන එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයන් ඉගෙනගෙන තියෙන ආකාරය අනුව ඉරයිත්යි කියලා කියනවා. ඉරයිත්යි නෙමෙයි. සම්මිතික අංශ දක්වන මේ සිහින් දාම රේඛාව කොහොමද? දිගේරයි කෙටිරයි. එතකොට දැන් බලන්න මේ මධ්‍ය අක්ෂයට අනුරූපව මාන දාලා තියෙනවා. දැන් මෙතන ඉඳලා මෙතනට මිලිමීටර 20ක්. ඒ කියන්නේ මේ සම්මිතික අක්ෂයත් එක්ක ගත්තොත් මේක සම්මිතිකින් අපිට දාන්න පුළුවන් මොකක්ද? මෙන්න
මෙතන ඉඳලා මිලිමීටර 10යි කියලා එහෙම දාලා නැහැ. එයි මාන දානකොට හරියටම සම්මිතික අක්ෂයට අනුව ඒ මධ්‍ය රේඛාවට මාන රේඛාව මොකද වෙන්නේ ඕනේ? සමමිතික වෙන විදිහට අපි මාන දාන්න. දැන් බලන්න මිලිමීටර 20 දාලා තියෙනවා 40 දාලා තියෙනවා මේ ගානට සම්මිතික වෙන විදිහ. මෙතන චුට්ටක් ඔයගලන්ට මේ අපේ රූප සරණේ පොඩි දෝෂයක් තියෙනවා. ප්‍රධාන රේඛාවයි මාන රේඛාවයි ස්පර්ශ වෙලා තමයි ඇදලා තියෙන්නේ. එහෙම නෙමෙයි. මිලිමීටර එකක ગેප් එකක් හැම වෙලෙම තියෙනවා. ඒකත් මතක තියාගන්න. හත්වෙනි වෘත ඇඳීමේදී කේන්ද්‍රය හරහා දිග රේඛා දෙකක් එකිනෙක ලම්බකව ඇඳිය යුතුය. වෘත ඇඳීමේදී කේන්ද්‍රය හරහා දිග රේඛා දෙකක් එකිනෙක ලම්බකව පිහිටුවිය යුතුය. වෘතයේ පරිධියද දිග රේඛාවකින් ඡේදනය විය යුතුය. දැන් වෘතයක් වගේ යනදාම අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕන? සම්මිතික අක්ෂ දෙක දාන්න. එතකොට සම්මිතික අක්ෂ දානකොට අර මම කිව්වා දිගේරයි කෙටිරයි. හැම වෙලේම කේන්ද්‍රයේ ද්වේපුටේ ඡේදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ තිරස් සම්මිතික රේඛාවයි සිරස් සම්මිතික රේඛාවයි එකිනෙක ලම්බකව ඡේදනය වෙනවනේ. අන්න එහෙම ඡේදනය වෙනකොට වෘත්තයේ කේන්ද්‍රය හරහා ඇදෙන්න ඕනේ. ඡේදනය වෙලා ඇදලා තියෙන්න ඕනේ කවුද? දිග රේඛා දෙක. පැහැදිලි නේද? දිග රේඛාවයි කොට රේඛාවයි ඡේදනය වෙන්නත් බෑ කේන්ද්‍රයේදී. කොට රේඛාවයි ඡේදනය වෙන්නත් බෑ. කවුද ඡේදනය වෙන්න පුළුවන්? දිග රේඛා දෙකක් විතරයි. ඊට පස්සේ පරිධියත් සම්මිතික අක්ෂ වලින් අපිට ඡේදනය කරන්න පුළුවන්. සම්මිතික අක්ෂ අඳින මේ දාම රේඛාවෙන් අපිට ඡේදනය කරන්න පුළුවන්. පරිධියත් හැම වෙලේම ඡේදනය වෙන්නේ කාගෙන් විතරද? දිග රේඛා වලින් විතරයි. බලන්න රූප සමාන ඇසුරෙන් පැහැදිලි කරගමු. දැන් බලන්නකො සිග රේඛාවයි කොට රේඛාවයි දිග රේඛාවයි කොට රේඛාවයි දිග රේඛාව. දැන් මේ තියෙන්නේ සිරස් මධ්‍ය අක්ෂය, මේ තියෙන්නේ තිරස් මධ්‍ය අක්ෂය. ඔයගලන්ට පේනවා කේන්ද්‍රය මෙන්න මෙතන. එතකොට කේන්ද්‍රයේ ඡේදනය වෙලා තියෙන්නේ කවුද? දිග රේඛා දෙකක්. ඊට පස්සේ කොට රේඛා පරිධිය ඡේදනය වෙලා තියෙන්නේ කාගෙන්ද? දිග රේඛා වලින්. ඒක තමයි නිවැරදිම ක්‍රමය. මේකේ මොකද වෙලා තියෙන්නේ? මේකේ තිරස් රේඛාව ඇදලා කේන්ද්‍රයට ඇවිල්ලා තියෙන තිරස් රේඛාවේ කවුද? කොට රේඛාව. සිරස් රේඛාවේ කොට රේඛාවත් මේ මැදට ඇවිල්ලා තියෙනවා ඡේදනයක් වෙලා නෑ. එතකොට ඒක වැරදි. මේ තුන්වෙනි එකේ මොකද වෙලා? දිග එකයි කොට එකයි ඡේදනය වෙලා. ඒකත් මොකද වෙන්නේ? වැරදි. කොට එකයි ඡේදනය වුණත් දිග රේඛාවයි කොට රේඛාවයි ඡේදනය වුණත් ඒ දෙකම වැරදි. කේන්ද්‍රය අනිවාර්යෙන් ඡේදනය වෙන්නේ කවුද? දිග රේඛා දෙකක්. පරිධිය ඡේදනය වෙන්නේ කාගෙන්ද? දිග රේඛා වලින්. අටවෙනි කරුණ වෘත්ත ඛණ්ඩවල මිනුමගයන් සඳහන් කිරීමේදී අරය ආර්ග විස්කම්භය සඳහා ෆයිල්ද යොදා ගන්න ලබයි. ඒ කියන්නේ අපි වෘත්තයක් ඇඳුවොත් එහෙම නැත්නම් ඡාපයක් ඇහුවොත් අපි මොකද කරන්න ඕනි? අර කෙනෙක් අපි දාන්න ඕනි ආරය. රේඩියස් තියෙන එක. එතකොට ආරය දාන්න ඕනි. ආරය දානවා නම් අපි ආර් කියන අක්ෂරයෙන් සංකේතයක් කරලා දාන්න ඕනි. මේ කියන්නේ මේකේ ආරය. එහෙම නැත්නම් අපිට සම්පූර්ණ විස්කම්භය දාන්න පුළුවන් දැන්. අර්ධ වෘත්තයක් කියනකොට අර්ධ වෘත්තේ එහෙම නැත්නම් පූර්ණ වෘත්තයක අපිට විස්කම්භය දාන්න. විස්කම්භය දානකොට අපිට 5 කියන සලකුණ දාන්න පුළුවන්. එතකොට මතක තියාගන්න අරයට R විස්කම්භයට 5. එතකොට ඔබ ගණිතයේදී ඉගෙනගෙන තියෙනවා අරය වගේ දෙවියන් තමයි විස්කම්භය එන්නේ. පැහැදිලි නේද? අරය වගේ දෙවියන් විස්කම්භය එන්නේ. එතකොට ගැටලුවක් නෑ ඔබට. අරය දානවා නම් R විස්කම්භය දානවා නම් මෙන්න මේ 5 කියන සම්බන්ධ සංකේතය යොදා ගන්න ඕනි. ඉඩකඩ නොමැති අවස්ථාව විස්කම්භාගයේ එහෙම නැත්නම් අරය රූපයෙන් පිටත මිනුමීටර සමග යෙදිය හැකියි. විස්කම්භයේ සාමාන්‍ය විස්කම්භයක් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අරයක් තියෙන වෘත්තයක් නම් ඒක ඇතුළෙන්ම අපිට මිනුම් දාන්න. වෘත්තය ඇතුළේ මිනුම් ලියන ප්‍රමාණවත් නැත්නම් අපිට පුළුවන් මොකද කරන්න? මාන රේඛාවක් එළියට ගන්න. අපි රූප සමාන එක බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මේ සාමාන්‍ය ඡාපයක රේඩියස් එක දාලා අරය දාලා මෙතන ඉඳලා මෙතනට කොච්චරද අරය කියන එක R10 කියලා ලියලා තියෙනවා. R10යි කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ වගේ දැන් මේවා රවුම් හරස්කඩ හැඩයක් තියෙන ඒවා මේවා මොකද වෙලා තියෙන්නේ මේ ඇතුලේ විස්කම්භය ලියන විදිහක් නේ. එකින් මොකද කරලා තියෙන්නේ? ඊතලයක් ගහලා එළියට අරන් තියෙනවා. කීයද? විස්කම්භය මිලිමීටර 50යි 40යි 60යි ඒ විදිහට කියලා ඊතලයක් ගහලා මොකද කරලා තියෙන්නේ? එළියට අරන් තියෙනවා. ඒක ඔන්නක තමයි විශේෂත්වය. අරය දැක්වීමේදී
එතකොට මම බෝඩ් එකත් එක්ක තව පොඩ්ඩක් පෙන්නන්න පැහැදිලි කරන්න මම හිතන්නේ මේකේ රූප සම්මානනේ. එකක් තියෙනවා. ඊගා කර්මයේදී ඒක පැහැදිලි කරන්න තවත් කොහොමද නිවැරදිව දාන්නේ කියලා දැනට පැහැදිලිව ඉගෙන ගන්න. එතකොට අරේ සඳහා r කියන අක්ෂරය එතකොට ප්‍රමාණවත් ඉලක්කයක් තියෙනවා නම් වෘත්තය තුල එහෙම නැත්නම් අර්ධ වෘත්තය තුල තාපය තුලම අපිට අරේ යොදන්න පුළුවන්. මේ ඊතලයේ ගහලා තියෙන හැම වෙලෙම බලන්න කේන්ද්‍රයේ ඉඳලා පරිධිය දිශාවට තමයි ඊතලය. පැහැදිලි නේද? මොනවත් මතක තියාගන්න. පරිධියේ ඉඳලා කේන්ද්‍රයට ඊතලයේ ගහලා අපි අරේ කියලා දාන්නේ හැම වෙලෙම කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තමයි ආධාරක රේඛාව ගහන්නේ. ගහලා ඊනිස් ස්පර්ශ වෙනවා කොහෙද? මේ ආධාර ඡාපයේ එහෙම නැත්නම් වෘත්තයේ පරිධියේ. ඒ මත තමයි ලියලා තියෙන්නේ කවුද? අරේ එහෙම නැත්නම් මේ විදිහට විස්කාමයේ මේ සංකේත ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඊගාව කර්ම මධ්‍ය රේඛා ඇඳේ නොහැකි කුඩා වෘත්ත සඳහා සිහින අඛණ්ඩ රේඛාවක් පමණක් භාවිතා කළ යුතු අතර විස්කාමයේ සඳහා මිනුමීතල දෙකක් පරිධිය ස්පර්ශ කරන ස්ථානයේ දැක්විය යුතුයි. නැතහොත් ආධාරක රේඛාවද මිනුම් රේඛාව සලකුණු කර ඒ මත විස්කම්භයේ ඕවාරය දැක්විය හැකියි. මේ කුඩා වෘත්තවල ආරේ විස්කම්භයේ දක්වනකොට ක්‍රමවේදය කියන්නේ මොකද වෘත්තයේ තුල දුවේකට අපිට අර මිනුම් රේඛා ගහලා ආරේ එහෙම නැත්නම් විස්කම්භයේ ලියන්න බෑ. බලන්නකො රූප සටහන. දැන් මේ තියෙන බලන්න මේ කුඩා වෘත්තය. මිලිමීටර 5ක් විස්කම්භයේ තියෙන වෘත්තයක්. ඒකට ඔයගලන්ට පේනවා මේක ඇතුලේ අර සම්මත සම්මිතිකාක්ෂණික ලකුණු කරලා තියෙනවා. ඒ අරින්න වෙන මුකුත් ලියන්න බෑ. ඒකට මොකද කරලා තියෙන්නේ? මේ පරිධිය ස්පර්ශ වෙන්නේ sorry. පරිධිය අවසාන ලක්ෂ දෙක. ඒ කියන්නේ දිගින් වැඩිම ලක්ෂ දෙක. ඒ කියන්නේ විස්කම්භයේ ස්පර්ශ වෙන විදියට විස්කම්භ රේඛාව ස්පර්ශ වෙන විදියට ආධාරක රේඛා දෙකක් ගන්න මොකද කරලා තියෙන්නේ? මිලිමීටර 5ක් ඒ කියන්නේ සෙන්ටිමීටරයකට වඩා අඩුයි. ඒකේ ඉතින් ඉලක්කම් මැද්දේ ලියන. ඊතල දෙක මොකද කරලා තියෙන්නේ? දෙපැත්තට අරන් තියෙන්නේ. ඔය එක ක්‍රමයක්. ඊට පස්සේ මෙතනත් ඔයගලන්ට පේනවා මේ විස්කම්භයේ සලකුණු කරලා තියෙන තවත් ක්‍රමයක්. මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනක් තියෙනවා මේ මිලිමීටර 10යි විස්කම්භයේ සලකුණු කරලා තියෙන විදිහේ මේ ඒ විස්කම්භයේ ස්පර්ශ වෙන පරිදි ආධාරක රේඛා දෙකක් ගහලා මිනුම් රේඛාව දාලා ඒ මත විස්කම්භයේ කීයද කියලා ලියලා තියෙනවා. ගාන මේ වගේ ඊතලයක් ගහනවා. මිලිමීටර දෙකක් වගේ දාම කුඩා විස්කම්භයක් තියෙන වෘත්තයක් ඒ වගේ මේ වගේ ඊතලයක් ගහලා පිටට ගන්න පුළුවන්. ඔගේ සම්මත සංකේත ගැන මම තව පොඩ්ඩක් පැහැදිලිව කියන්නම් මේ අරේ සා විස්කම්භයේ දැක්වීම සම්බන්ධයෙන් මොකද හේතුව ගොඩක් වෙලාවට ඩ්‍රෝවින් එක ප්‍රථම කෝණ දෙවන කෝණ ආව ගොඩක් වෙලාවට විභාගය සඳහා ඔය ඒ කියන්නේ ඡාප අඳින කොටස් ඊට පස්සේ අර්ධ වෘත්ත අඳින කොටස් එනවා. ඒ වගේ තැන්වල අනිවාර්යෙන් ඩිමෙන්ෂන් වලට ලකුණු තියෙනවා. ගොඩක් වෙලාවට එක ඩිමෙන්ෂන් එකක ලකුණු දෙකක් වගේ. ඒ වගේ ඡාප කොටස් දෙකක් අඳිනවා ඩිමෙන්ෂන් වලට ලකුණු එතන නිකම්ම 4ක් එනවා. ඒක නිසා ඒකත් මම විශේෂයෙන් පැහැදිලි කරනවා. බෝඩ් එකත් එක්ක එකතු වෙලා. අපි එතකොට ඊගාව කරුණක් බලමු. අර්ධවෘත්ත කෙළවරවල් සහිත පෙනුමක මිනුම් දැක්වීම සඳහා පාත සඳහන් ක්‍රම දෙකම උපයෝගී කරගත හැකියි. මේ තියෙන අර්ධවෘත්ත කෙළවරවල් දැන් මේ ඔයගලන්ට පේනවා මේ තියෙන ඍජු දාර ඊට පස්සේ මෙතන මේ අර්ධවෘත්ත කෙළවරවල් තියෙන ඔයගලන්ට පේනවා මිලි 4ක් තමයි මේකේ අරේ තියෙන්නේ. එතකොට බලන්න කේන්ද්‍රයේ ඉඳලා එළියට මාන රේඛාවක් අරගෙන මිලි 4ක් ඉන්නවා. මිලිමීටර 10කට වඩා අඩුයි. ඒක නිසා මොකද කරලා තියෙන්නේ? එළියේ ඉඳලා පරිධියට ඊතලයේ ගහලා ඒ මිනුම් රේඛාව මත මොකද කරලා තියෙන්නේ? ලියලා තියෙනවා r කීයද? මිලිමීටර 4යි කියලා. රේඩියස් එක මිලිමීටර 4යි. ඔය එක ක්‍රමය. ඊට පස්සේ මේක මේ ඍජු රේඛාවල දිග සාමාන්‍ය ක්‍රමයට දාලා තියෙනවා. මෙතන පොඩි දෝෂයක් තියෙනවා, අඩුවක් තියෙනවා. මොකද්ද? අර මිනුම් ආධාරක රේඛා දෙක දාලා නැහැ මෙතන. ඒකත් එන්න ඕනේ. මෙන්න මේකේ පැහැදිලිව පේනවා. ඊට පස්සේ තව දෙවෙනි ක්‍රමයක් තමයි. මේ එක ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි මොකක්ද? මේ විස්කම්භයේ ස්පර්ශ වෙන පරිදි. මෙතන මේක විස්කම්භයේ ස්පර්ශ වෙන පරිදි මිනුම් ආධාරක රේඛා දෙකක් දාලා මෙතන දාලා තියෙනවා මිලිමීටර 8යි කියන. ඒ ක්‍රමයට පුළුවන්. ඒකට ඔන්න පැහැදිලි ඔයගලන්ට මේ මිනුම් දක්වන ක්‍රමවේද ටික. ඒකට අපි චුට්ටක් බෝඩ් එකට ගිහිල්ලා බලමු එක. කොහොමද තවත් ටිකක් මේ ඡාප වල වෘත්ත කොටස් වල මාන දක්වන්නේ කියන එක. එතකොට අර මම කිව්වා බෝඩ් එකට සම්බන්ධ වෙලා ඔයගලන්ට මේ තවත් මේ වෘත්ත කොටස් එහෙම නැත්නම් වෘත්තවල ඡාපවල ඩිමෙන්ෂන් නාමයෙන් තව ටිකක් පැහැදිලි කරන්නම් කියලා. මොකද හේතුව ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ වෘත්ත කොටස් ඡාප කොටස් සඳහා යොදන මාන වලට ලකුණු ටිකක් සාමාන්‍ය මානයකට වඩා වැඩි.
විභාගයේදී මොකද ඒකත් අපිට ඉතාම වැදගත්. විභාගයේ සමත් වීම විශ්වවිද්‍යාල මට්ටම දක්වා සමත් වීම තමයි ඉතාම වැදගත් දේ. අපි සියලුම දෙනාගේ බලාපොරොත්තු විශේෂයෙන් ඔබේ බලාපොරොත්තු ඒක. ඉතින් ඒ නිසා මේවා දැනගත්ත ඉන්න ඉතාම වැදගත් දේ. ඒකෝර ඔයගලන්ට කියනවා මෙතන චාපයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙතන අර්ධ වෘත්ත කොටස සම්බන්ධ රූපීය පෙනුමක් ඇඳලා තියෙනවා. මෙතන අර්ධ වෘත්තයක් ඇඳලා තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේකේ මිනුම් ගන්න. එතකොට අර මම කිව්වා ආධාරක රේඛාව චාපයෙන් හෝ අර්ධ වෘත්තයෙන් එළියට අරගෙන මාන දාන ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් මෙන්න මේ චාපයට මම මිනුම දානවා. අපි උදාහරණයක් ගමුකෝ අරේ මිලිමීටර 30යි කියන. එතකොට මෙතන කේන්ද්‍රය මේ චාපයේ අඳින්න භාවිතා වෙච්ච කේන්ද්‍රය මෙතන නම් මම මොකද කරන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා ඉවතට මේ විදිහට ගහ ගන්නවා කවුද? මාන රේඛාව. ඉවතට ගහලා රේඛාව මේ විදිහට තිරස් තලයකට ගෙයි. ගෙනහලා මොකද කරන්නේ? මෙන්න මේ මාන රේඛාව. ඔයගලන්ට පේනවා මේ මාන රේඛාව මේ චාපයේ මගින් ඡේදනය වෙච්ච තැන. අන්න එතන අපි දානවා කවුද? මේකට අදාළ ඊහිස මේ විදිහට දානවා. ඊහිසක් දාගත්තා. මේ විදිහේ රේඛාව ගැහුවා අනතෝ ඊට පස්සේ ආ තිරස් තලයකට ගෙනාවා. අන්නේ තිරස් තලයට ගෙනාවු තැන මට පුළුවන් මේක ලියන්න කවුද? විස්කම්භය ලියනවා නම් R කීයද? මම 30යි කියලා මට මතක විදිහට කිව්වේ 30යි හෝ 40යි ගමන්නේ අපි කියමුකෝ 30යි කියලා. R 30යි. ඒ කියන්නේ දුවේ පුතේ R කීයද? මිලිමීටර 30යි. එහෙම නැත්නම් මෙතනම ලියන්න පුළුවන් මම උඩින් ලියන්න. දෙකම ලියන්න අවශ්‍ය නැහැ. අරේ ලියුවොත් අරේ විස්කම්භය ලියුවොත් විස්කම්භය දෙකකින් එකයි. මම මේ දැනට ඔබට පෙන්වන්න ඕන නිසා තමයි මේක මතම ලියන්නේ. මේ R අරේ 30යි. එතකොට මේකෙම විස්කම්භය આવොත් මොකද වෙන්නේ? අරේ මගේ දෙවියන්ගේ විස්කම්භය. එතකොට විස්කම්භය આવොත් මෙන්න මේ 5 කියන සංකේතය දාලා 60යි කියලා මේ රේඛාව මත ලියන්න පුළුවන්. ඒ වගේ දැන් මේ වගේ තැනකට ගත්තොත් අපි උදාහරණයක් ගමුකෝ. දැන් මෙතනත් අපි මොකද කරන්නේ? මේ විදිහට එළියට ගහගත්ත මාන රේඛාව මෙතනින් දාගත්ත කවුද? මේ විදිහට ඊස දැම්ම දාලා මේක තිරස් තලයකට ගෙනහලා අපිට ලියන්න පුළුවන් R 20යි. එහෙම නැත්නම් විස්කම්භය ලියනවා නම් කීයද? 40. මේ වගේ ලියන්න පුළුවන්. දැන් මේ වගේ එකක් අපිට පුළුවන් මේ වගේ පැත්තකට ගන්න මේ විදිහට රේඛාව ගත්තා. මේ පැත්තකට ගත්තා. මෙතනින් දාගත්ත කවුද? ඊස දැම්ම දාලා අපි ලියනවා R කීයද? 55යි. මේ වගේ අපිට ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔබට හොඳ අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති දුවේ පුතේ. ඍජුපක්ෂයකට වෙනුම් වලට සම්මත මාන යොදන ක්‍රමවේද මොනවද කියලා. ඉතින් හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න නම් අවධානයෙන් අහගෙන ඉන්න නම් ඔබට මම හිතන්නේ මේ දැනුම කොටස් ඔබේ මනසටම කාවා දෙන්නේ නැති. මොකද හේතුව අපි තාම සරලව තමයි මේ ගැඹුරුම විෂය කොටස් මත ඔබට සමීප කරන්නේ. ඔබේ දැනුම මට්ටමට ඔබේ වයසට ගැලපෙන්න අර ගොඩාක් සංකීර්ණ කරුණුත් අපේ තාම සරලව ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපිත් එක්ක ගොඩාක් දෙනා මේ මෑත කාලේනෝ බොහොම වේගයෙන් එකතු වීමේ රහසක් මම හිතන්නේ ඒක. ඒක නිසා මම හිතන්නේ ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඍජුපක්ෂේපණ පෙනුම් වලට ප්‍රථම කෝණ වේවා, දෙවන කෝණ වේවා ඕනෑම ඍජුපක්ෂේපණ පෙනුම් වලට කොහොමද සම්මත ක්‍රමවේදම් මානය යොදන්නේ කියලා. එමනම් දුවේ මම හිතන්නේ දැන් ඔබට හොඳ අවබෝධයක් ඇති. කොහොමද ඍජුපක්ෂේපණ රූපීය පෙනුමකට ප්‍රථම කෝණ වේවා, දෙවන කෝණ වේවා මේ ක්‍රමවේද දෙකෙන් ඕනිම ක්‍රමයකට අඳින ඍජුපක්ෂේපිත රූප සනානකට නිවැරදි සම්මත ක්‍රමවේදම් මානය යොදන්නේ කොහොමද කියන්නේ හොඳම අවබෝධයක් ලබා ගන්න. මොකද හේතුව විශේෂයෙන් මම මතක් කළා විභාගය සඳහා අපිට ලකුණු නිවැරදිව පහසුවෙන් ලකුණු උපයන්න. මේවා ඉතාම වැදගත් වෙනවා. අනිත් එක තමයි ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මේවා අර පොඩි කාලේ ඉඳන් උසස් පෙළ කියලා සමාන දේවල් නොසලකා හරින අවස්ථා තියෙනවා. ඒ වලට එහෙම නොසලකා හරිනවා. පොඩි කාලේ ඉඳන්ම මේ දේවල් ඔබ වෙන්නේ. එතකොට නිරායාසයෙන් මේවා ඔබේ ජීවිතේටම එකතු වෙනවා. මොකද හේතුව ඔබ දකින්නේ නැති අර ඍජුපක්ෂේපිත පෙනුමකට නිවැරදිව මාන ඒ නිවැරදි ක්‍රමවේදano යදුවට පස්සේ බොහොම හොඳ නිමාවක් මේ ඍජුපක්ෂේපිත පෙනුමකට ලැබෙනවා. අවසන් නිමාව. ඒකත් ඉතාම වැදගත් වෙනවා. මේවා අර මම යම් වෙලේම කියන දෙයක් තමයි මේ අධ්‍යාපනික කරුණු ඔබගේ ප්‍රායෝගික ජීවිතයට ගලපා ගන්න. එතකොට තමයි මම හිතන්නේ මේකේ නියම ඵලය අපිට ලබන්න පුළුවන්. විශේෂයෙන් මේ තාක්ෂණික විෂය ධාරාව. ඉතින් ඒකත් මතක් කරන ගම විශේෂයෙන් එතකොට ඉංජිනේරු ඇඳීමේ ප්‍රක්ෂේපණ මූලධර්ම සම්බන්ධයෙන් සම්පූර්ණම කොටස අපි කතා කරලා අවසන් කරලා තියෙනවා. ඔන්න අපි මුලින්ම එතකොට නැදෙනවා ඍජුපක්ෂේපණ මූලධර්ම හැඳින්වීම.
ඊට පස්සේ අපි කතා කළා ඍජු ප්‍රක්ෂේපණ මූලධර්ම වල උපයෝගීතාව මොකක්ද කියන එක. ඊට පස්සේ ඍජු ප්‍රක්ෂේපණ වර්ග ඒ අර්ථය අපි වැඩිදුරටත් කතා කළා ප්‍රථම කෝණ සහ දෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ ගැන. ඊට පස්සේ ප්‍රායෝගිකව ප්‍රක්ෂේපිත ත්‍රිමාන වස්තුවක් කියලා කොහොමද ඒක නිවැරදිව ප්‍රක්ෂේපණය කරගන්නේ කියන එක අපි ප්‍රායෝගිකවත් අපිට කියලා දුන්නා. ඊට පස්සේ අපි කතා කළා ප්‍රථම කෝණ දෙවන කෝණ අඳුනා ගන්න යොදන සම්බන්ධ සංකේතය. මේ සම්බන්ධ සංකේතය වලින් කොහොමද අඳුනා ගන්න? ඊට පස්සේ ඡේදීය වස්තු වල රූපීය පෙනුම අඳින්නේ කොහොමද? ඍජු ප්‍රක්ෂේපිත පෙනුම අඳින්නේ කොහොමද කියන එක අපි කතා කළා. අද ඒකේ අවසාන කොටස උනා අපි කතා කළා අවසන් කළා. ඍජු ප්‍රක්ෂේපණ පෙනුමකට කොහොමද නිවැරදිව මානය යොදන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ ඔබ අපිත් එක්ක මේ වීඩියෝ පාඩම් මාලාව මේ YouTube channel එකේ වීඩියෝ පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කළා නම් මම හිතන්නේ මේ වෙනකොට පිටපක්ෂයකට පෙනුම් සම්බන්ධයෙන් ඉතාම ඉහළ දැනුමක් ඉහළම ප්‍රායෝගික දැනුමක් ඔබට අත් වෙලා තියෙනවා. විශේෂයෙන් අර මම හැමදාම කියන දෙයක් දුවේ පුතේ මේ දේවල් කටපාඩම් කරලා ඔබ ඔළුවට දාගන්න එපා. ඇත්තට මේක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ තාක්ෂණික විෂය දාලා ඉංජිනේරිං තාක්ෂණ වේදයේ ජෛවපාදික තාක්ෂණ වේදයේ මේ තාක්ෂණික විෂය ශාස්ත්‍රය ආරම්භ කළේ නැත්නම් ප්‍රායෝගික තලයට මේ දැනුම ගෙනියන්න ඕන නිසා. ඒක නිසා මේක අවාසනාවකට සමහර උත්සාහ කරනවා කටපාඩම් කරන විෂයක් බවට පත් කරන්න. විශේෂයෙන් මම ඔබට මතක් කරනවා කටපාඩම් කරන්න එපා. ඔබ ගැහැණු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් මේ කරුණු නිවැරදි අවබෝධයෙන් අවබෝධ කරගන්න. නිවැරදි දැනුම හොයන්න. මොකද හේතුව විශේෂයෙන් මේ දිනවල ඒක අමතරව කලිනුත් තිබුණු ගැටලුවක් තමයි මේ විෂය අලුතෙන් ආරම්භ වුණාම සමහරලාට විෂය ගැන නොදන්න අය සමහරලාට එහෙම මේ කරුණු ටිකක් හොයාගෙන උපකාරක පන්ති පවත්වනවා. ඊට පස්සේ YouTube channel කරනවා. ඉතින් දැක්කම සමහරලාට අපිට ගොඩක් දුක හිතෙනවා. මොකද හේතුව සමහර මේ වගේ අර නිවැරදි නොවන දැනුම එක් කරපු විශේෂයෙන් වීඩියෝ වලට එහෙම ළමයිගේ ගොඩාක් ප්‍රතිචාර දෙනවා. ඉතින් අතනම ඕන නොදැනුවත්කම නිසා තමයි මේ වගේ ප්‍රතිචාර දක්වලා දෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට ඔබ යන්න එපා. නිවැරදි විෂය කරුණු හොයන්න. නිවැරදි තොරතුරු පරිශීලනය කරන්න. පරිශීලනය කළා නිවැරදිව දැනුම ඔබේ මනසට තාම නිරවුල් මනසට ඇතුල් කරන්න. ඊට පස්සේ ඒ අතුල් කරගත්තු දැනුම ප්‍රායෝගික තලයට ගලපන්න. එතකොට තමයි මම හිතන්නේ මේ විෂය වෙනුවෙන් මේ කරන විශේෂයෙන් රාජ්‍ය අතුල් මේ සියලුම දෙනා කරන ආයෝජනයේ ඊටාම සාර්ථක වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානය අවබෝධයෙන් යොමු කරන්න කියන එක මතක් කරගන්න. අදට අපි ඔබෙන් සමුගෙන යනවා ඉදිරියේදී තවත් මේ වගේම න්‍යායාත්මක පාඩම් මාලා සහ ප්‍රායෝගික පාඩම් මාලා ඔබ වෙතට අරගෙන එන්න බලාපොරොත්තු. සියලු දෙනාටම විශේෂයෙන් මතක් කරනවා රටේ පවතින කොරෝනා තත්ත්වයේ ඒ කොරෝනා අවදානම ඉක්මනින් පහළ ගිහින් අපේ දරුවන්ට ඉක්මනින් පාසල් කරා බොහොම විශ්වාසයෙන් අර කොරෝනා අවදානම වෙන්න කලින් පැවතිච්ච තත්ත්වයකට නැති ඉක්මනින් පත් වෙන්න. එහෙම නැත්නම් නව සෞඛ්‍ය තත්ත්වයේ යටතේ වඩාත් විශ්වාසයෙන් පාසල් සඳහා පැමිණෙන අවස්ථාව ලැබෙන රෝගීන් පීඩා වෙන සියලුම දෙනා ඉක්මනින් සුවපත් වෙන්න කියන එකත් ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබේ සමුගෙන යනවා.